හරි. activity 5 කරගෙන ඉන්න කිව්වද අපි conditional process වල type 1 වගේ school textbook එකේ 97 වෙනි පිටුවේ අපි ඉන්නේ දැන්. ඒකේ type 1 එක අපි ගිය සතියේ කලින් සතියේ කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව ඔයාලට activity එකක් කරන්න දුන්නද මම activity 5 අපි මෙහෙදි කරාද නැත්නම් කරගෙන ඉන්න කිව්වද? What's your answer? Why don't you talk? කියන්නකෝ මට. හැමෝටම කතා කරන්න මොකක් හරි අවුලක් තියනවද? මං කියන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. බෝඩ් එක කරන් ටිකක් බෝඩ් දැන් හරි සර්. හරි. මේ කියන්නකෝ ඒ වාර ගිය සතියේ කරපුවා මම පොඩ්ඩක් මතක් වෙන නිකන් නෙමෙයි. activity මේ 5 කරන්න කිව්වද ගෙදරදී කරගෙන ආවද? මොකද්ද වෙන්නේ? ඒක මෙහෙදි කරාද? ඒක සර් කියලා දුන්නා කරේ නෑ. මම කියලා දුන්නා නේ. හරි. ඒක මේ හැමෝම කරලා තියෙන්නේ. මේ පන්ති අපි සාකච්ඡා කරේ නැද්ද ඒක? ඒ ළමයි ඉක්මනට කියන්නකෝ. නෑ සර්. එහෙනම් දැන් බලන්න කරගෙන ආවද බලන්න. Refer to the table and build conditional sentences. Refer කියන සිත යොමු කරන්න මේ පහත table එක දිහාට. ඊට පස්සේ conditional sentences ගොඩනගන්නලු. Make the necessary punctuation and capitalization changes. ඒ කියන්නේ මේ අවශ්‍ය නම් action mark, comma ඒවා යොදන්න. ඒ කියන්නේ punctuations කියන්නේ විරාම ලක්ෂණ, විරාම ලකුණු. Capitalization කියන්නේ capital ලකුණු වෙනස් කරන්න වෙනවා නම් ඒ තැන් වල ඒවා වෙනස් කරගන්න කියලා කියන්නේ. ඔන්න if ඉන්නවා පළවෙනි එකේ ඔයාගේ school textbook එකේ දැන් 97 වෙනි පිටුවේ පහළ තියෙන table එක ගැන අපි අවධානය යොමු කරන්නේ. Example number 1 has been done there. එතන example number 1 කරලා තියෙන්නේ. If I find your book. මම ඔයාගේ පොත හොයා ගන්නවා නම් I will bring it to you. මට ඔයාගේ පොත හම්බුනොත් මම ඔයාගේ පොත ගේන්නම්. එහෙනම් බලන්න දෙවෙනි එකට කියන්නකෝ. I visit Trincomalee. මම Trincomalee යනවා. එතකොට මුලට if දාපුවාම if I visit Trincomalee මොකද ගන්නවා අවතත්? I will bring it. I will bathe at the hot water springs. I will bathe at the hot water springs. මම Trincomalee යනවා නම් මම අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? මම මේ උණු වතුර වලින් නානවා කියලායි කියන්නේ. නායි කියලා කියන්නේ. ඒක බලන්න එතන අපි දැන් මම ඔයාට ස්කූල් ටෙක්ස්ට්බුක් එකේ දීලා තියෙන will එක විතරයි. හැබැයි මතක තියාගන්න will විතරක් නෙමෙයි will shall can must may කියන මොඩල් පහම එනවා. පුළුවන්. ඒ වාට මෙහිම අර පොතේ තියෙන හැටියට මම කියලා දෙන්නේ මේ. ඊට පස්සේ මම හැබැයි වාට කලින් කිව්වනේ පොතට කලින් මම ඉගෙනුවානේ මේ ප්‍රොසෙස් පළවෙනි එක. ඉතින් දැන් වාට ටිකක් තේරෙනවනේ. මේක will විතරයි දාන්න තියෙන්නේ. will විතරක් නෙමෙයි මෙන්න මේ මොඩල්ස් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට if it doesn't rain today අද වහින්නේ නැත්නම් if it doesn't rain today what's your answer? I will water the plant. I will water the plants ගැලපෙනවනේ. දැන් water කියන්නේ වතුරටත් කියනවා වතුර දානවටත් කියනවා. ඒ කියන්නේ noun එකයි verb එකයි දෙකම තියෙනවා. වතුර කියන නාම පදයටත් water වතුර දානවා කියනත් water. ඒකයි I will water the plants මම පැලවලට වතුර දාන්නම්. අද වහින්නේ නැත්නම් මම පැලවලට වතුර දාන්නම්. හරි. If it rains today අද වහිනවා නම් if it rains today කියන්නේ අද වහිනවා නම් They will call off the match. all of කියන්නේ කල් දානවා නේද? They will call off the හරි match. ඔයගොල්ලෝ match එක කරන්නේ නැති වෙයි. හරි. ඒක තමයි ගැලපෙන්නේ. Ruwani comes to school today. Ruwani අද පාසලට එනවා.
if දාපුවම මුලට මොකද වෙන්නේ? රුවනිය අද පාසලට එනවා නම්. If Ruwani comes to school today, The teacher will give a role in the play. the teacher will give her a role in the play. හරි. play කියන්නේ නාට්‍යයට, role කියන්නේ භූමිකාවක්. ගුරුවරිය ඇයට භූමිකාවක් දේවි නාට්‍ය යම් චරිතයක් දේවි කියලා එතනින් කියවෙන්නේ. role භූමිකාව. Our team wins the match today. If our team wins the match today, අපේ කණ්ඩායම අද තරගය දිනනවා නම් They will be the they will be the competition. champions. They will be the champions. හොඳයි ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි ප්‍රශ්නයකට එන්නේ. if clause එක දීලා main clause එක දීලා ගැලපෙන දේවල් දාන්න. එහෙම නැත්නම් filling blanks එකක් ඉන්නත් පුළුවන්. අර ගැලපෙන දේ අනුව අපි check කරලා දාගන්න තියෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් අපිට ටර්ම් ටෙස්ට් තිබුණා නම් තියෙන තිබ්බේ. Activity 6 වලට එන්නේ එහා පැත්තේ page number 98. Use your own ideas and complete these clauses from form the conditional sentences. මෙතන කියනවා use your own ideas. ඔබේ කැමති අදහසක්. ඔබේම ස්වකීය own කියන්නේ ස්වකීය තමන්ගේ. OWN own කියන්නේ ස්වකීය. නැත්නම් තමන්ගේ. අදහස් භාවිතා කරලා form නිර්මාණය කරන්න කොන්දේසි වාක්‍ය. හරි. Number 1 බලමු. If I am hungry. ඔයාලා කියන බලන වාක්‍යය මට බඩගිනි නම්. I will eat something. I will eat something, correct. If I am hungry, කමාවක් දාගන්න මෙතෙන්ට මොකද if clause එක වාක්‍ය මොන නිසා අපි අනිවාර්යෙන් කමාවක් දාගන්න ඕන. I will නැත්නම් I shall කිව්වත් හරි I shall eat something කිව්වත් හරි ඔයාලට ඉස්කෝලේ පොතේ තියෙන්නේ අර will විතරක් නිසා I think will එක ලියවට කමක් නැහැ. වැරදි නෑ. I shall දැම්මා. I will eat something. Right. If I am hungry, I will eat something. I shall eat something. I can eat something. ඒ තරදි නෑ. I may go to the canteen. ඒ තරදි නෑ. මම කැන්ටින් වලට යයි. I will ask some food from my friend. මගේ යාළුවගෙන් මම කැම ටිකක් ඉල්ල ගනි. ඒ තරදි නෑ. නිසා ඔබට කැමති දෙයක් ඒකට නිර්මාණය කරන්න පුළුවන්. අපි එක ගා කෙනෙක් කිව්වා ඒ වාක්‍යය මම කිව්වා ඒක ගැලපෙනව වැරද්දක් නෑ. If my friend Ram visits me, මගේ යාළුවා රාම් මාව බලන්න එනවා නම් මොකද කරන්නේ? I can talk with him. I can talk with him. හරි. I can talk with him. I can play with him. I may play with him. දැන් වාගේ ඉස්කෝලේ පොතේ will විතරනේ තියෙන්නේ. I will play with him. I will go to the playground today. නේද? හරි කැමති එකක් ලියන්න. I will play with him. බෝඩ් එක පේන්න ඕනේ නැහැ කියන එක ඇහෙනවා නම් ඇති ඈ. මම what? I will play with him. I can talk with him. Right. දැන් බලන්නකෝ. if clause එක වාක්‍යයේ දෙවෙනිට ලියලා තියෙන්නේ. එතකොට main clause එක වාක්‍යයේ මුලට දාගෙන තියෙන. පැති මාරු කරලා ලියනවා. එතකොට කමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මොකද තියෙන්නේ බලන්නකෝ දැන් අපි හිතා ගන්න ඕනේ. If you don't study hard. ඔබ මහන්සියෙන් පාඩම් කරන්නේ නැත්නම් මොකද වෙන්නේ ඉතින් ඔයාලට? ඔයා මහන්සියෙන් පාඩම් කරන්නේ නැත්නම් ඔයාලට මොකද වෙන්නේ? You will fail the exam. ඔව්. නිකම් වෙනවා අපිට ආන්සර් එක. You will fail the exam. මේ දැම්මත් වැරදි නේ අපිට will විතරනේ Sir, if දාන්නද? If එක දාන්නද? ඇහුන්නේ නැහැ. If you will fail the exam නෙමෙයිද? නෑ if clause එක වාක්‍ය දෙවෙනියට ගිහිල්ලා
clause එක මාරු කරලා තියෙන්නේ. main clause එක මුලට දාලා if clause එක මැදට දාලා. එහෙමත් පුළුවන් වැරද්දක් නැහැ. ඒකට කමාවක් ඉන්න ටික විතරයි වෙන්නේ. දැන් ඒතන if clause එක මෙතන තියෙනවනේ. ඒකට අපි මුලට if එක දාන්නේ. මෙහෙමත් පුළුවන්. ඒකයි මේ දීලා තියෙන්නේ. හරි. You will fail the exam. දෙකම දාන්නේ මේ if එක දෙකටම. දැන් මෙතනින් පස්සේ කැලේ තියෙනවනේ. මොකද එතනින් පස්සේ තියෙන්නේ? If you don't study hard, you will fail the exam if you don't study hard. ඔබ විභාගයේ සමත් වෙමි. ඔබ පාඩම් කරන්නේ නැත්නම් මහන්සි. ඔය දෙක මාරු කරලා ගත්තොත් එතකොට මෙතන මුලට එනවනේ if. If you don't study hard, you will fail the exam. දෙකම හරි. අර සාමාන්‍ය ප්‍රොසීජර් එක තමයි මුලට if එක ඇවිල්ලා ඊළඟට main clause එක එන්නේ. හැබැයි මෙහෙම ලියන්න පුළුවන්. කමාවක් ඉන්නේ main clause එක වාක්‍ය වලට ඇවිල්ලා ලියන්න. ඒක මතක තියාගන්න. Right. Number 4 බලමු. If Sachini catches the 6 o'clock train. සචිනිට අල්ලගන්න පුළුවන් නම් 6 train එක උදේ 6 train එක මොකද වෙන්නේ? කමාවක්. Sachini visit uncle. Sachini will visit uncle. She will go on time. She will Uncle. oh yeah, that's there no? Go on time. She will go on time. Hurry. She will go on time to the school, to the office. Either she will go early to school. She will go on time to the school. Hurry වෙලාවට මෙයා school එකට. අනේ වගේ ගැලපෙනවා. හරි. She will go to school early. පාසලට කලින් යයි. She will go on time. ඒත් හරිය. හරියට වෙලාවටම යයි. එකක් හරි. Right? Okay. She will go to school early. මගේ ඇහෙන එක අහගෙන ලියන්න. She will go to school early. Let's see number 6 now. Number 6. If they like the house. ඔවුන් නිවසට කැමති නම්. If they like the house. ඒ වාක්‍ය මුලේ ලියලා තියෙන්නේ if they like the house, comma මොකක් කරයිද? They may buy it. They will buy it. Very good. Yes. That is the most common answer. They will buy it. ඔවුන් එක මිලදී ගනීවි. They will buy it. Last one. නේද? Number 5 මෙතන ලියවෙන්නේ. Right, now number 6. Sorry. Main clause එක මුලට දාලා තියෙන්නේ. I will make some tea. මම තේ ටිකක් හදන්නම්. එතකොට ඒ ටික ලියලා තියෙනවා. I will make some tea. කමාවක් ඉන්නේ නැහැ. ඒකට main clause එක වාක්‍ය මුලට ඇවිල්ලානේ. I will make some tea. මොකද වෙන්නේ? මම තේ ටිකක් හදන්නම්. If a guest come to house. If a guest come to house. If a guest comes to house. guest කෙනෙක් ගෙදරට එනවා නම් නැත්නම් if you will come to my house, if you will ask, ඔය අහනවා නම් නේද? If you asks from me, මම ඉල්ලනවා නම් if you are thirsty, ඔබට තිබහන එහෙමත් ගන්න පුළුවන්.
Right. If you drink, I will make some tea. If you drink, if the guest if the guest comes, ඕන මෙතන guess කරන්න පුළුවන් if sorry මෙතන if මෙතන you ඕනේ if the guest comes you ඕනේ if the guest comes අමුත්ත එනවා නම් if you come ඔයා එනවා නම් if you drink ඔයා බොනවා නම් ඒකත් හරි if you drink එහෙම කිව්වත් හරි simple present tense එක අනිත් එන්න ඕනේ question number 7 main clause එක මුලට දා ගන්න ඕන අපි I will tidy up the room මම කාමරේ පිළිවෙලක් කරන්නම් පිරිසිදු කරන්නම් පිළිවෙලට හදන්නම් මොනවා කරනවද if මම කාමරේ පිළිවෙල කරන්නම් If my room dirty. if my room is untidy if my room is untidy නැත්නම් the simple දැන් මෙහෙමයි අපි දැන් මේ main clause එක අපේ if clause එකේ ඉන්නේ simple present tense එකක් නේ present කියන්නේ tenses වල simple present tense එකක් නෙමෙයි අපිට ඕනම් be verbs වල and is අවස්ථාව උනත් දාන්න පුළුවන් if my room is dirty හැබැයි අපිට type 1 වල දුන්නේ simple present tense එකක් ඒක තමයි හරි ඊට අමතරව be verbs වාක්‍ය උනත් දාන්න පුළුවන් if you are hungry දැන් මේකේ පළවෙනි එක දාලා තියෙන if I am hungry කියන්නේ එහෙනම් මොකද අපි ගන්නෙ කාමරේ අපිරිසුදු නම් if my room is untidy අපිලිවල නම් මගේ කාමරේ අපිලිවල නම් I mean if my room is untidy I will tidy up the room untidy කියන අපිලිවල වාක්‍යය if my room is untidy I will tidy up it. මම ඒක පිළිවෙලක් කරන්නම්. හරි. හොඳයි. හරි. දැන් ඔයාලට මම type 2 එක උගන්වන්න යන්නේ. හරි දැන් ඕන අපි type 1 එක ඉගෙනගෙන type 1 වල exercises කීපයක් කරලා exam වල ගත්තා. මම ඔයාලට type 2 එක උගන්වන්න පොතේ කතාව පස්සේ බලමු. සාමාන්‍ය ඔබට තේරෙන විදිහට අපි type 2 කරලා ඉවර වෙලා පොතට යන්න. type 2 එකෙන් අපිට අර වගේම මේ මෙම draw කරගන්න පුළුවන්. Right. මෙතෙන්ට එන්නේ if clause එක. එතන අපි main clause එක ගමු. මෙතනදී type 2 වලදී වෙන්නේ මොකද දන්නවද simple past tense එකක් එන්නේ. ඔන්න වෙනස. හරි. මේ if clause එකට අපි ගන්න simple past tense එක. එතකොට main clause එකේ ඉන්නේ කවුද? ඔයාට would විතරයි උගන්වන්න කියලා තියෙනවා. would මම ඔක්කොම දෙනවා. would මම කොහොමද උගන්වන්නේ ඉස්සරහ? would could should might. මම දැන් උගන්වලා තිබ්බා මට එදාට රිවිෂන් එකක් විතරයි දෙන්න. would could should might. ඊළඟට type 2 වල procedure එක නැත්නම් rule එක.
හරි. Type 2 if clause එක simple past tense එකක් ගේන්න තියන්න. main clause එකේ දැන් අර will shall can must may කියලා තිබුණු models change වෙනවා. would could should might කියලා තමයි ඒ models ටික එන්න ඕන. මේක තමයි grammar rule එක. මේ grammar වෙනස් වෙන්නේ නැහැ. O level ද A level ද campus ගියාද job එකක් කරනවද වෙන රටකට ගියාද ගැටලුවක් නැහැ. grammar වෙනස් වෙන්නේ. cannot be changed. අද ඉගෙන ගන්න clauses හැමදාටම මේ clauses තමයි තියෙන්නේ if clauses වල මේ clauses ටික තියෙන්නේ. හරි. හොඳයි. simple past tense එකක් આવොත් would could should might කියන්නේ. මෙන්න මේකයි කතාව. simple past tense වාක්‍යයක්. ඉතින් මම කියන්නේ මේකයි. tenses උගන්වන්න තියෙන පාඩම් නෙමෙයි මම. ඒවල simple present, simple past, present past perfect tense ඒවා කරලා මේවා කරපුවාමනේ හරියන්නේ. දැන් මේ පොතේ මැදින් බලවන්නේ තියෙන්නේ පාඩම්. පොතේ පාඩම් පිළිවෙලක් නැහැ කියලා මම ඒකයි හමදාන්නේ. ඉතින් ඒකයි අර අයන්න කියලා දෙන්න කලින් ඒ යන්න කියලා දෙන්න දෙනවා. අන්න එහෙම ඒවා තියෙන්නේ. ඒකට එහෙම පොඩ අවුල්නේ. දැන් අර අපි කොහොම හරි මේවා ගැන පොඩ්ඩක් කතා කරලා යම් සම්බුලක් තියෙන හන්දා පොඩ දාගන්න පුළුවන්. ඒක පිළිවෙලක් නැහැ. හරි. දැන් අපි simple present tense past tense එකක් ලියමු. හරි. ඔබ මෙහි ආවා. come එකේ past tense came, you came here. ඔය ඉරිගල්ස් එක කියවගෙන ඉන්නේ. ඒසස් පටන් ගන්න අපි නම් මේ 10යි. ඔබ මෙහි ආවා. ආවා නම් කියලා කරන්න අපි if එක මුලට දාපුවම දැන් මේක if clause එකක් වඩපත් වෙනවා. ඔබ මෙහි ආවා නම්. ඔබ මෙහි ආවා නම්. we would play. අපිට සෙල්ලම් කරන්න තිබ්බා. සරල වාක්‍යයක්. if you came here we would play. ඔයා මෙහි ආව නම් අපිට සෙල්ලම් කරන්න තිබ්බා. දැන් will දාන්න බෑ. will, shall, can, must මේ a models එන්න බෑ. if සහිතව වාක්‍යයක් simple past tense වලින් ඉන්නවා නම්. ඔයලා grammar rule එක ඉගෙන ගන්න තියෙන මතක තියාගන්න තියෙන්නේ. හරිද? if you came here we would play. ඔයා මෙහි ආව නම් අපිට සෙල්ලම් කරන්න තිබ්බා. මතක තියාගන්න මෙවුවා කියන්නේ නොවෙන්න ක්‍රියා. ඒ කියන්නේ උනේ නැති උනා කියලා හිතලා කතා කරන ඒවා. in සිංහල මොනවද කියන්නේ අපි? නොඋන උනායයි සිතර ප්‍රකාශ. can you understand Sinhalese? මොනවද? නොඋන උනායයි සිතලා කතා කරන ප්‍රකාශ. උනේ නැහැ උනා කියලා හිතලා කතා කරනවා. දැන් බලන්න. ඔයා මෙහි ආවද? ආවේ නැහැ. අපි සෙල්ලම් කෙරුවද? කෙරුවෙත් නැහැ. ඒ වුණාට අපි කියනවා. ඔය ආවනම් අපිට සෙල්ලම් කරන්න තිබ්බනේ. ඒක ආවේ නැහනේ. මේ වෙච්ච නැති වැඩක්. අපි කතා බහින් කියනවා. මෙන්න මෙහෙම. ඔය ආවනම් අපිට සෙල්ලම් කරන්න තිබ්බා. හරි. හරි. පයගම්. මම මේක දැක්කනම් if I saw it. if I saw it. මම මේක දැක්කනම් I should tell to you. මම ඔබට කිය යුතුයි. දැන් ඔබට තියෙන්නේ would විතරයි දාන්න. මම should එකක් දානවා වයින්කෝ දාන්න පුළුවන් වැරද්දක් නැති නිසා. ඒක තමයි මේ ටික තමයි එන්න තියෙන්නේ. රෙනන් මාටින්ගේ හයි ස්කූල් ග්‍රැමර් බුක් එකේ තියෙන්නේ ඔය ටික. ඒක සම වැරදි නෑ. ඕක හරි. මේ තමයි ඔක්කොම ටික ක්ලොස් වල දීලා තියෙන්නේ. ඔබට තියෙන්නේ would එක දාන්න විතරයි. should එක දාන්න ගැටලුවක් නෑ. මේ ටික ඕන එකක් දාන්න පුළුවන් තේරුම අර්ථවත් වෙනවා නම්. if I saw it I should tell to you. මම ඒක දැක්කනම් මම ඔබට කිය යුතුව තිබුණා. මම ඔබට කිය යුතුයි. හරි. දැන් ඇය විභාගයේ සමත් වුණා. She passed the exam. සමත් වුණා නම් කියලා කන්ඩිෂන් එක දාන්නවා if she passed the exam. ඇය විභාගයේ සමත් වුණා නම් ඇයට තිබ්බ මේ රැකියාව පිළිලොම් කරන්න. She would
apply to this job? ඒ විභාගයේ සමත් වුණා නම් ඇයට තිබ්බ මේ රැකියාවට ඉල්ලුම් කරන්න. එයා විභාගයේ සමත් වුණෙත් නෑ. රැකියාවට apply කරේ නෑ. But you express those ideas. හරිද? තාත්තා මට සල්ලි දුන්නා. කොහොමද කියන්නේ? U එකේ past tense එක gave irregular එක දීලා තියෙන්නේ මොකටද? නැති අය කියන්නේ. Father gave money. තාත්තා සල්ලි දුන්නා නම් if father gave money. If father gave money. මොකක් කරන්නේ තිබ්බද? මට බිල ගෙවන්න තිබ්බා. අපිට ඕන නම් අපි might දාමු නැත්නම් could දාමු. I could pay the bill. B I double L B අගට තියෙන. I could pay the bill. If father gave money I could pay the bill. තාත්තා සල්ලි දුන්නා නම් මට බිල ගෙවන්න තිබ්බනේ. මට බිල ගෙවන්න පුළුවන්ව තිබුණා. තාත්තා සල්ලි දුන්නේත් නෑ මම බිල ගෙවුවෙත් නෑ. But we express නමුත් අපි කියනවා මේ වගේ ප්‍රකාශ. ඒකට අපි මුලට සිංහලෙන් ගන්නවා අයියෝ කියලා නේ. ඉංග්‍රීසි වලට දැන් දීලා තියෙන අයියෝ කියලා. සුද්ධෝ කියලා දැන් අයියෝ. අලුතෙන් එකතු වුණු වචනයක් ඩික්ෂනරි අයියෝ. කාලයක් ඇද්දි අම්මට සිරි කියන වචනේ එකතු වෙනවා මට පේන්නේ. මම පොඩ්ලස්සත් එක්ක වැඩ කරද්දී උනුත් කියනවා අම්මට සිරි කියලා. දැන් වියට්නාම් කාරයම කියන්නේ හරි ලස්සනයි. අප්පට සිරි කියලා කියන්නේ. අප්පට සිරි කියලා කියන්නේ. මේ ශ්‍රී ලාංකිකෝ ලෝකේ හැමතැනම යනකොට අපිට ආවේනික ඔය වචන ටිකක් තියෙනවානේ කතාවයි. ඉතින් ඔය ටික කියනවා. ඊට පස්සේ වෙන පොරිනස්ලා ඒගොල්ලොත් එක කියන්න පටන් ගන්නවා. ඔය අයියෝ එකත් එහෙම තමයි සම්මත වෙලා තියෙන්නේ. ලෝකේ හැමතැනම ශ්‍රී ලාංකිකෝ ඉන්නවා. එහෙම කියලා අයියෝ එක දැන් පොරිනස්ලා කියනවා අයියෝ. මේ අම්මට සිරි අප්පට සිරි කියන එක වැඩිපුර කියනවා. අපේ කට්ටිය කියොත් ඉතින් මම කියනවනේ කොහොමද? යන තර කියනවා. හරි. If father gave money, I could pay the bill. කාන්සල් දුන්නා මට බිල ගෙවන්න පුළුවන් තිබුණා. හරි. හරි. අද මේක තනියෙන් නියර බලන්න. අම්මා බත් ඉව්වා නම් මෙහෙම බලන්න. අම්මා බත් ඉව්වා නම් අපිට කන්න තිබ්බා කලින්. අම්මා බත් කියලා ඉව්වා නම් අපිට කලින් කන්න තිබ්බා. අම්මා බත් ඉව්වා නම් අපිට කලින් කන්න තිබ්බා. කියන්න බලන්න. කොහොමද ලියන්නේ? If mother made cook rice. cook you wanna cook COOKED. If mother cooked rice, cook your rice. If mother You cooked rice, eat. we would eat early. We would eat early. If mother cooked
rice. We would eat early. අපිට කලින් කන්න තිබ්බා. might වලින් එකක් ලියවෙන්නේ නැති නිසා අපි might වල ටිකක් ලියාගමු. ඔයා වැටුණා නම් ඔයා වැටුණා නම් ඔයා වැටුණා නම් ඔය කකුල කැඩෙන්න තිබ්බා. if you fell fallen. if you fell ඔය කකුල කැඩෙන්න තිබ්බා. your එක මොඩල් ප්‍රැස් වලින් ලියන්න ඕන. your leg would be broken. if you fail, your leg would be broken. ඔය වැටුණා නම් ඔය කකුල කැඩෙන්න තිබ්බා. ඔහු මේක දැනගත්තා නම් if he knew it. he should solve the problem. ඔහුට ප්‍රශ්නේ විසඳිය යුතු තිබුණා. ඔහු ඒක දැනගත්තා නම් ඔහු ප්‍රශ්නේ විසඳිය යුතු තිබුණා. if he knew it, he should solve the problem. ඔහු ඒක දැනගත්තා නම් ඔහු ප්‍රශ්නේ විසඳිය යුතු තිබුණා. හරි මෙන්න මේ විදිහට තමයි type 2 ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. conditional clauses වල ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් අපිට papers වල එනවා. clauses check කරනවා clauses knowledge එක. conditional clauses කියන දේ බලනවා. එතකොට අපිට කරන්නේ ගොඩක් වෙලාවට මේ පැත්තේ part එක දීලා මෙතන තියෙන verb එක වෙනස් කරලා දෙනවා. ඒ කියන්නේ මෙතන bracket ඇතුලේ තියෙන්න පුළුවන් you fall falls fail කියලා. එහෙම නැත්නම් you fall fail will fall කියලා. ඒක අපිට underline කරන්න තියෙනවා. fall ගැලපෙන්නේ නැහැ, will fall ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්න ඕන fail ඇයි? ඔයා මේ පැත්තේ would be දකින්නවා කියන්නේ main clause එක past tense තියෙන්න ඕන. ඒකයි ඔළුවේ තියෙනවා. මෙතන should solve the problem. මෙතන should දකින්නවා කියන්නේ මෙතන if he කියලා ඇවිල්ලා. මෙතන අපිට bracket ඇතුලේ තියෙන්න පුළුවන් මොනවද? no, knows, knew. මොකක්ද අනිවාර්යෙන් ගැලපෙන්න ඕන? answers then. New. underline කරගන්න. එහෙනම් අපි if සහිත වාක්‍ය දැක්කම ඒකේ main clause එකේ පැත්ත බලන්න ඕන. දැන් මේ පැත්තේ present වාක්‍ය ඔබ දකිනවා. ඒ කියන්නේ will, shall, can, must මේ කියන modals දකිනවා නම් මේ පැත්ත අපිට දැන් මෙතන මෙහෙම තිබුණා කියලා. should තිබුණා. shall තිබුණා. shall දාන්න බෑ heat එක. අපි will දානවා. මෙතන new කියන්න බෑ නේද? no වෙන්න ඕන. if he know කියන්නත් බෑ ස්ථාන වලදී. if he knows හරි අපි දැන් ඒක අයින් කරනවානේ. එතන ස්පේස් එක දාන්න නේද? හරි. මෙතන will දකින්නවා ඔබ. එහෙනම් දැන් ගැලපෙන්නේ මොකක්ද? know the knows the knew. knows ගැලපෙන්නේ. දැන් new කොහොමත් වෙන්න බෑ. no ගැන හිතන්න පුළුවන් simple present tense grammar rule එක දන්නේ නැත්නම්. subject එක singular නිසා verb එක singular form තියන්න ඕනේ. නිසා අනිවාර්යයෙන්ම knows කියලා ලියවෙන්න ඕනේ. ඒ නිසා වඩාත් නිවැරදි පිළිතුර knows. ඒ ඔන්න ඔයගේ තමයි අපි මේ grammar knowledge එක තියනවා නම් මේ පොලට උත්තර ලියද්දී ඉච්චර ගැටුවක් වෙන්නේ නැහැ. ඒ අවබෝධය හැබැයි තියෙනවා.
එහෙනම් අපි type 2 ගැන කතා කරා. මගේ සරල පැහැදිලි කිරීම. අපි දැන් school textbook එකට යන්න. මොනවද school textbook එකේ කියන්නේ කියලා. හරි. additional මොන හරි අපි කිව්වොත් ඒ දේවල් එකතු කරගමු. මොනවද ඒක? බලන්න වගේ school textbook එකට එන්න page number 98 වලට එන්න. page number 98. learning point එක තමයි conditional sentences type 2. type 2 conditional sentences are used ඒවා භාවිතා කරනු ලබනවා when the action or situation in the if clause is ක්‍රියාව එහෙම නැත්නම් ඒ තත්වය if clause එකේ මෙන්න මෙහෙම වෙනවා නම් කොහොම වෙනවා නන්ද ඔන්න බලන්න. 1 unlikely to happen. ඒ කියන්නේ සිද්ධ වෙන්නේ නෑ වගේ නම්. උදාහරණයක්. if I saw a robbery. මම robbery එකක් දැක්කා නම් මම මංකොල්ලයක් දැක්කා නම් I would call the police. මට පොලිසියට කතා කරන්න තිබ්බා. අන්න ඒ වගේ ප්‍රකාශවල කියන්නේ කියලා ඔය කියන්නේ. එහෙම තමයි අර පොතේ පැහැදිලි කරා මම දැන් කියලා දෙන්න තියෙන වැඩේ සවුන්ඩ් එකේ තියෙනවානේ. එහෙම නැත්නම් contrary to fact it est. එතන it est කියන්නේ එනම් කියන එක මම මීට කලිනුත් කියලා තියෙනවා IE දාලා තිබ්බම ඕනනම් එක ලියා ගන්න it est කියන එකයි ඔය කැටගරියේ තියෙන්නේ. it est කියන්නේ එනම් කියන එක. එනම් මෙතන මේ contrary කියන්නේ පටහැනි වෙනවා නම් එකට පටහැනි වෙනවා නම් ප්‍රතික්ෂේප වෙනවා ප්‍රතිවිරුද්ධ නම් කරුණ contrary to fact කරුණ ප්‍රතිවිරුද්ධ වෙනවා නම් පටහැනි නම් it is එනම් අද it is කිව්වේ ඔය I සහ I dot එකක් E dot එකක් දාගෙන මොකක් කියන්නද එනම් කියන්නේ it est කියන එකේ කෙටි කිරීම IE එනම් the opposite of the real situation මේ සැබෑ තත්ත්වයේ විරුද්ධ පැත්ත මොකක් වෙනවද if I knew his phone number මම phone number එක දැනගත්තා නම් I would give him a call මට උට call එකක් දෙන්න තිබ්බා හරි මම phone number එක දැනගත්තෙත් නැහැ මම call එකක් දුන්නෙත් නැහැ ඉතින් ඔතන ආපහු කියන්න තියෙන්නේ මොකද්ද අර සිදු නොවුණා කියලා හිතලා කතා කරන අවස්ථාවක් තමයි මෙතනදී කියන්නේ real situation I don't know this phone number ඇත්ත තත්ත්වය මොකක්ද මම phone number එක දන්නේ නැහැ හැබැයි ඒ වුණාට අපි කියනවා දැනගත්තා නම් කියන්න තිබ්බා කියලා real situation කියලා බ්‍රැකට් ඇතුලේ දාලා තියෙනවා I don't know his phone number කියලා ඕන දැන් තමයි මේ හැදෙන විදිය කියලා දෙන්නේ form if clause එකේ තමයි condition if ආපුවම කොන්දේසියක් වෙනවනේ condition කියන්නේ කොන්දේසිය කියන එක conditional කියන්නේ කොන්දේසිමය කියන එක if clause condition එක if simple past tense ඒක අපි කියවනේ past tense අයිතිවල කියලා main clause එකේ would plus verb තියෙන්නේ ඉතින් would විතරක් නෙමෙයි could should might දෙකමත් තුනමත් එනවා ඒකත් මතක තියාගන්න it is important to remember ඒ වැදගත්ලු මතක තියාගන්නට that although the past tense is used in the if clause although කියන්නේ උනා if clause එකේ past tense භාවිතා කරනවා උනා new so ඒ කියන්නේ that දැනගත්තා වගේ එහෙම අපි භාවිතා කළා the meaning is either present or future තේරුම මොකද්ද වර්තමාන හරි අනාගත කාල හරි තමයි තේරුම වෙන්නේ not past tense එකක් නෙවෙයි කියලා කියන්නේ අපි දැන් මේකේ if clause එක විතර past tense එක දැම්මට හරිද මෙතන දැන් ඔය ආවා නම් අපි ඒක කෙරුවා නම් ඔහු ඒක දුන්නා නම් කියලා මේ අතීත ක්‍රියාව යෙදුවාට ඒක සැබෑ තත්ත්වය මොකක්ද ඒක වර්තමාන කාල හරි අනාගත කාල හරි ප්‍රකාශයක් තමයි උතනින් කියවෙන්නේ අර grammar rule එක අනුව past tense දැම්මට ඒක අතීත කතාවක් නෙවෙයි කියලායි ඔය කියන්නේ දැන් ඔය ආවනම් මට එන්න තිබ්බනේ ඔයා කිව්වනම් මට ඒ ප්‍රශ්නේ විසඳන්න තිබ්බනේ කියලා කිව්වට ඒව අතීත නෙවෙයි කියලා කියන්නේ වර්තමානයේ නැත්තම් අනාගත කාල ප්‍රකාශයන් කියලායි කියන්නේ right the main clause can come before the if clause main clause එක can come එන්න පුළුවන් before the if clause
ඒ කියන්නේ if clause එකට කලින් main clause එක එන්න පුළුවන් අර අපි type 2 වලත් එහෙම කරේ. මෙන්න මෙහෙම දෙපැත්ත මාරු කරලා. I would give him a call. මට call එකක් දෙන්න තිබ්බා. ඒකට කමා දාන්නේ නැහැ. If I knew his phone number. මම ඔහුගේ phone number එක දන්නවා. නම් දැනගන්න කියා නම්. ඕ එහෙම නැත්නම් ඒක කියන්න පුළුවන්ලු අර if clause එක මුලට දාලා if clause එක මුලට ආපු ගමන් දෙවෙනි වාක්‍යෙදි කොටස් වෙනකොට දෙකට වෙන වෙනකොට කමාවක් දාගන්න. If I knew his phone number මම ඔහුගේ phone number එක දැනගත්තා නම් I would give him a call. දෙක ආකාරයකම කියන්න පුළුවන්. were මෙතන මතක තියාගන්න වෙනවා මේ were කියන helping verb එක පාවිච්චි කරන වෙලාව. ඒක වචන බහුවචන ભેදයක් නැතුව I we you they he she සියලු දෙනාත් එක්ක was දෙන්නේ නැහැ were දෙන්නේ. he එක්ක වුණත් එන්නේ මෙන්න මේ examples කීපයක් අපි ලියගමු. ඒ නිසා ඒක මම කියන්න බැරි වුණ වෙලාව. if I were a doctor මම වෛද්‍යවරයෙක් වුණා නම් දැන් සාමාන්‍යයෙන් අතීත කාලේ B verbs වල I එක්ක එන්නේ was නේ. හැබැයි මේ if වාක්‍යයක් if පදයක් වාක්‍ය මුලට ආවට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතන verb වෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. මතක තියාගන්න. I was නෙමෙයි if I were වෙනවා. If I were a doctor I would treat you මට ඔයාලට ප්‍රතිකාර කරන්න තිබ්බා. මේක විශේෂයි. I එක්ක was නෙවෙයි දෙන්නේ were. I එක්ක විතරක් නෙවෙයි ඒක වචන කක්කුත් එක්කත් එහෙමයි. If she was නෙවෙයි if she were. If she were an actress ඇනිලියක් වුණා නම් he would act with her. ඔහුට තිබුණා ඒ සමග රඟපාන්න. He would act with her. එතන විශේෂත්වය තමයි කර්තෘ සිංගියුලර් වුණාට ඒ කියන්නේ සබ්ජෙක්ට් එක සිංගියුලර් වුණාට යදන්නේ was දෙන්නේ නැහැ. යටි තේන දිගට මෙන්නේ දැන් මේ ටිකක් වර්තමානයේ සමහරු was කියලා යොදන්න පුරුදු වෙනවා. හැබැයි correct grammar වල real grammar වල අපි ලිවිය යුත්තේ if she were කියලායි. ඔගේ වුණා නම් තේරුණා. අපි යාළුවෝ වුණා නම් ඒවනම් කොහොමත් වනේ. If we were friends. We could go there. අපිට යන්න තියෙනවා. අර we could finish it early. අපිට කලින් ඉවර කරන්න තියෙනවා. ඒ වගේ. මට කියන්න ඕන උනේ මෙතන විශේෂයෙන්ම B පදවල යන්නේ සවර අතීත කාලේ was were I he she it name එකක් එක්ක දෙන්නේ was කියන පදේ සාමාන්‍යයෙන් අපි කියන්නේ I was late he was happy she was lazy එහෙම අතීත කාලේදී අපි ඒක වචන කර්තෘත් එක්ක was යදන්නේ. හැබැයි මේ if clauses වලදී මෙවැනි වාක්‍යවල වාක්‍ය මුල if ඉන්නවා නම් කර්තෘ ඒක වචන උනත් යොදන්නේ was කියන were කියන එක මතක තියාගන්න. සියලු කර්තෘ සමග were යෙදෙන්නේ. මුලට if සහිත නම් විතරයි ඈ. මම පරක් වුණා කියලා නිකන් කියනවා I was late ඈ. හැබැයි ඔයා මුලට if දාලා කියලා මම පරක් වුණා නම් කියලා. එතකොට කියන්න ඕන if I were late කියලා. If I were late I couldn't catch the train. I wouldn't catch the train. මම train එක අල්ලගන්න බැරි වෙන්න තියෙනවා. ඒ වාක්‍යයක් පහකට විතරවන්න තමයි නේ. එකක් දැනගන්න ඕන. අන්න ඒක තමයි මෙතන පහලින් කියන්නේ පොස්කොල් පොතේ. අර මේක තේරුණාද? ගැටලුවක් තියෙනවා අහන්න. ඉහෙන වෙන්න එපා. මොන ගැටලු තියෙනවද? නැහැ. දැන් ඔය පොතේ කියන්නේ ඒකම තමයි were කියලා තියෙන අර මෙතන බ්‍රැකට් වල මේ inverted commas වල
ඈ ඔව් නෑ අහන්න. ඒක කරගත්තේ ඈ මොනවාරි අහුවද? නෑ. Were can be used with any subject. ඔය කියන්නේ were භාවිතා කරන්න පුළුවන් any subject ඕන subject කෙනෙක් එක්ක plural or singular ඒක වචන බහුවචන ભેදයක් නැතුව මෙන්න මේ වගේ මේ ඒක වචන බහුවචන ભેදයක් නෑ were යොදන්න. If I were a bird මං කුරුල්ලෙක් වුණා නම් I would fly around the world. මට ලෝකෙ වටේ පියාඹන්න තිබ්බා. පොඩක් අයින් වෙනවද? හරි. මං කුරුල්ලෙක් වුණෙත් නෑ. මං ලෝකෙ වටේ පියාඹුවෙත් නෑ. ඉතින් මේ ප්‍රකාශය අතීත කාල නෙවෙයි. අතීත දැම්මා. Second sentence බලන්න. If he was නෙවෙයි if he were here. ඔහු මෙහෙ හිටියා නම් he would help us. ඔහුට තිබ්බ අපිට උදව් කරන්න. තේරෙනවද දැන් මේ කියපු එක? තේරෙන කයට අහන්න පුළුවන් ආපහු. ගැටලු දෙන අහන්න සමහර එකපාරම හැමෝටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අහන්න බලන්න මොනවා ගැටලු තියෙනවා නම්. සර් ඔව්. සර් මේ සිකුරාදා තිබ්බ මේ ස්පෝකන් ක්ලාස් එකේ මේ රචනා මොකද? මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගැන වීඩියෝ ඔන් කරලා කරන් තියෙන්නේ. සර්. හරි. සර් රෙකෝඩ් එක දැම්මද? රෙකෝඩ් ඉතින් මම අර ප්‍රැක්ටිකල් එක කරන්නේ ප්‍රැක්ටිකල් වල ළමයි කතා කරන ඒවා මොරුන් දාලා වැඩක් නැහැ මම එකක් දෙකක් රෙකෝඩ් කරලා ඇති උගන්වපු කොටස් ටික මම රෙකෝඩ් කරලා ඇති මම ඒක දාන්නම් සර්. හරි. ඒ කියන්නේ ගොඩක් ළමයි කතා කරනකොට මම අහගෙන ඉන්නේ ඒව බොරුවට රෙකෝඩ් කරලා දාලා වැඩක් නැහැ. ඔය ඩයලොග්ස් කීප සෝරි මේ ස්පීචර්ස් කීපයක් එතකොට අපි ස්පීච් එක ඩයලොග් එකක් සමහරට ඒ වගේ රෙකෝඩ් කරලා ඇති ටික ටික. ඔක්කොම වැඩක් නැහැ. උගන්වපු ටික රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒක දාන්න. හරි. ඊට අමතරව අහන්නකො මේ ලෙසන් එක මේක තේරුණා type 2 තේරුණාද? ගැටලු තියෙනවා නම් අහන්න. Yes sir. Okay, you got it. හරි. activity 7 කරන්න තියෙනවා. එහෙනම් කරන්න දැන් කට්ටියම තේරුණා නම් match කරන්න තියෙන්නේ. match the clauses and form meaningful sentences. දැන් ඔතන දැන් පොත් බාර දෙන්න ඕන නිසා ඔතන පොතේ ඕකේ කරන්න එපා. අංක ටිකක් දාගෙන එහා පැත්තේ ABCD දාගන්න. හරි? 1 2 3 4 5 6 how many 7 yeah 7 තියෙනවා. ඔයා ඊට පස්සේ දාගන්න පුළුවන් වාට ABC. This side you can write A B C D E F G. කොනම මැච් කරගන්න මේ මම අයින් කරන්න. හරි ඔය මැච් කරගන්න. ඕක ලියාගෙන activity 9 කියලා ලියන්න 7 කියලා ලියන්න. activity 7 කියලා ලියලා මැච් කරන්න බලන්න. right අපි කතා කරපු grammar rule එක තියෙන්නේ if clause එක තියෙනවා main clause එක තියෙනවා දෙපැත්ත match කරගන්න තියෙන අදහස් අනුව if I knew Sahan's address මම දැනගත්තා නම් කවිද මොකද what's the matter why did you raise your hand ඇයි මේ අතයිස්වේ Ken. ගැටලුවක් නම් අහන්න. අපි 99 වෙනි පිටුවේ activity number 7 කරන්නේ. ඒක කරන්න කියලා කිව්වේ දැන් අපි check කරන්න යන්නේ. If I knew Sahan's address මම සහන්ගේ address එක දැනගෙන හිටියා නම් දැනගත්තා නම් මට මොනවද කරන්න තිබුණේ? I would send him a birthday card. I would send him a birthday card. මට උට බර්ත්ඩේ කාඩ් එකක් යවන්න තිබ්බා. යවුවද? මම ඇඩ්‍රස් එක දැනගත්තද? නැහැ. හැබැයි අපි එහෙම කියනවා.
එවැනි ප්‍රකාශ තමයි මේ improbable විය නොහැකි දේවල් තමයි මේක කියන්නේ. I would sail around the world. sail කියන්නේ යාත්‍රා කරනවා. I would sail around the world. මම ලෝකෙ වටේ යාත්‍රා කරાવી. එතකොට if clause එක දාලා If තියෙනවා. I If I had a ship. if I had a ship. හරි. දැන් මේ clause if clause මාරු කරලා තියෙනවා. I would sail around the world if I had a ship. මට ලෝකෙ වටේ යන්න මට නැවක් තිබ්බා. ප්‍රශ්න දෙන්නේ නැවක් නැහැ. Second, third. If today was Monday, අද සඳුදා වුණා නම් මෙන්න මේ today was දාලා තියෙන්නේ. දැන් අර මම කියන්නේ වර්තමාන අපිට අර උඩ කොටස කතා කරන්න බැරි වුණානේ. මේ මෙන්න මෙතන මේ එක මම කියන්න බැරි වුණා මෙන්න මේ කොටස පොඩ්ඩක් බලන්න. However, කොහොම වුණත් nowadays මේ දවස්වල people tend to use was with singular subject. දැන් traditional grammar rule එක විදිහට යන්නේ සියලු කර්තෘත් එක්ක were. හැබැයි දැන් මේ දවස්වල මේ අලුතින් මොකද්ද කියන්නේ? However, කොහොම වුණත් nowadays people tend නැඹුරු වෙනවා. tend කියන නැඹුරු වෙනවා to use was with singular subject. ඒ කියන්නේ අර මෙන්න මේ she I වගේ කට්ටියත් එක්ක was යොදන්න නැඹුරු වෙලා තියෙනවා කියලා කියන්නේ. අද මේ දවස්වල. ඒක වර්තමාන. If I was a bird, I would fly around the world. If he was here, he would help us. විදිහට යොදනවා. අපිට පුරුදු වෙන නිසා අපිට නම් ඒක ටිකක් was කියලා ගන්න අපහසුයි. හරි? වඩාත්ම හරි හොඳ word එක මේමත් පුළුවන් කියලා කියන ඒකවල විදිහකට කමක් නැහැ. ඒ නිසා තමයි උතන තියෙන්නේ if today was Monday කියලා. නැත්නම් මොකද එන්න ඕනද එන්න? If today were Monday කියලා එන්න ඕන හරියට. මොකද දාන්නේ? There would be more vehicles on the road. Correct. Yes. There would be more vehicles on the road. Correct. හරි. වාහන ගොඩක් තියෙන තිබ්බ පාරේ. There would be more vehicles on the road. Next one. I would learn to play musical instrument. මට සංගීත උපකරණයක් භාවිතා කරන්න පුරුදු වෙන්න තිබ්බා. මොනවා වුණාද? If I had more time. If I had more time. මට ගොඩක් වෙලාව තිබ්බා නම්. Right. ඒක තමයි කරපේ. If I had more time. Let's go to next one. If we had more rain. අපිට වැස්ස ගොඩක් තිබ්බා නම්. What's your answer? The crops would grow better. උතන මේ crops කියන්නේ භෝග. මොනවද crops කියන්නේ? භෝග වලටයි crops කියන්නේ. භෝග. The crops would grow better. භෝග හොඳට වැඩෙන්න තිබ්බා. Next one. If my uncle had a motorbike. මගේ මාමට motorbike එකක් තිබ්බා නම් මොකද කරන්න තියෙන්නේ? Would take me for a ride. He would take me for a ride. උඩ තිබ්බ මාව පොඩි ගමනකට රවුමක් එක්ක යන්න තිබ්බා. Last one. What would happen? මොනවා සිද්ධ වෙන්න තිබ්බාද? මොනවා වුණාද? If the earth suddenly stopped spinning. Spinning. Spin කියන්නේ රවුමට කැරකෙනවා spinning. මේ ලෝකේ if the earth suddenly stopped spinning. ලෝකෙ මේ කැරකෙන එක භ්‍රමණය එකපාරම නැවතුනොත් එහෙම මොනවා වෙන්න තිබ්බද කියලා කියහන්න. හරි. අපි activity 7 එකක් වෙනම ඔන්න සාකච්ඡා කරා. අපි ඉතින් පස්සේ clause එකේ වාට type 3 ගැන කියලා දෙන්න නැහැ. දැනට type 2 විතරයි කියලා දෙන්න තියෙන්නේ. හරි. කොහොමද මේ lesson එකේ type 3 එක මම අහපව් මතක් කිරීම කරනවා. ටේස්ට් වලින් පස්සේ මේ පාඩම අපි නැවත මතක් කරගන්නවා. ඒ ටියුට් එක කරගෙන සාකච්ඡා කරමු. ඉතින් අපි type 3 එක සාකච්ඡා කරමු. ඔය ටේස්ට් සුගල්ලා ඉන්නෝනේ මත පාස්පෝර්ට් එක එකේ. හරි. Physical fitness and the value of exercise කියන කොටස දෙන්න. page number 100. සියවන පිටුවේ.
physical fitness කියන්නේ අදන්න ශාරීරික යෝග්‍යතාවය fitness and the value of exercise කියන්නේ වටිනාකම ව්‍යායාම වල වටිනාකම. ඒකට ශාරීරික යෝග්‍යතාවය සහ ව්‍යායාම වල වටිනාකම සම්බන්ධව තමයි මේ ආටිකල් එක තියෙන්නේ. බලමු. Physical fitness refers to being healthy in body. Physical fitness කියන එකෙන් අර්ථවත් වෙන්නේ අදහස් කරන්නේ being healthy. being healthy කියන්නේ මේ නිරෝගීමත්ව healthy කියන්නේ නිරෝගීමත්. නිරෝගීමත්ව සිටීමලු ශරීර සෞඛ්‍ය. ශරීරය. Being physically fit මේ ශාරීරිකව යෝග්‍යව ඉන්න පුළුවන් නම් එම සිටීම gives us the ability to engage in daily activities. එය අපිට ලබා දෙනවලු මොකද්ද? හැකියාව. ability කියන්නේ හැකියාව. To engage කියන්නේ නිරත වෙන්න යෙදෙන්න. In daily activities කියන්නේ එදිනෙදා ක්‍රියාකාරකම් වල සහ sports without being unduly tired. Sports ක්‍රීඩාවල දිනපතා ක්‍රියාකාරකම් වල without being unduly කියන්නේ නිකන් ආයාසයකින් නැතුව නිකන් අමුතු මහන්සියක් නැතුව සාමාන්‍ය විදිහට කෙනෙක් ඔබ කියවෙන්නේ. unduly කියන්නේ අමුතු කියන එක. අමුතු නැත්නම් ආයාසයකින් තොරව වෙනත් වූ මහන්සියක් නැතුව නිකන් සාමාන්‍ය විදිහට අපි ෆිට් නම් කරගෙන යන්න පුළුවන් කියලා කියනවා. together කියන්නේ එකට with nutrition පෝෂණය. nutrition පෝෂණය. එතකොට මේ පෝෂණයත් එක්ක rest විවේකය and relaxation විවේකය නිදහසේදී. Physical exercises ශාරීරික ව්‍යායාම also play major role. මේ ශාරීරික ව්‍යායාම කරන එක, රිලැක්ස් එකේ ඉන්න එක, නේද රෙස්ට් කරන එක, නියුට්‍රිෂන් මේ හැමදේම එකට උදව් වෙනවලු. මොකටද? ඒ play a major role ලොකු කාර්යභාරයක් කරනවා in determining the level of a person's physical fitness. Determining කියන්නේ අවධානය යොමු කිරීම, අධිෂ්ඨානය කර ගැනීම, නැත්නම් සිත දැඩිව තබා ගැනීම. එම තියාගන්න විශ්වාසය ඇති කරගන්න පුද්ගලයාගේ ශාරීරික යෝග්‍යතාව ඒවට උදව් වෙනවා. determine කියන අධිෂ්ඨාන කරගන්නවා, සිතා ගන්නවා. ඉතින් එහෙම හිතාගෙන එහෙම හැසිරෙන්න ලොකු පිටුවහලක් වෙනවා කියලා කියනවා. ලොකු කාර්යභාරයක් කරනවා කියලා කියනවා. මේ පෝෂණය අපි ගන්න ආහාරවල පෝෂණය ඒත් එක්කම අපි ගන්න විවේකය, නිදහසේ සිටීම, ශාරීරික ව්‍යායාම මේ හැම එකම එකට ලොකු කාර්යභාරයක් කරනවා අපිට මතක අදහසක් දෙන්න අපි සර්ව සත්‍ය සම්පන්නව ඉන්නවා කියන එක කියන්නේ. There are many ways that exercise help us to be healthy. There are many ways kind බොහෝ මාර්ග ක්‍රම තියෙනවා that exercises help. ව්‍යායාම අපිට උදව් කරන්නට නිරෝගීමත් වෙන්නට. To be healthy කියන්නේ නිරෝගීමත් වෙන්නට. When we exercise අපි ව්‍යායාම කරන විට we burn calories අපි කැලරි දහනය කරනවා. And we burn calories regularly. ක්‍රමවත්ව අපේ calories දහනය කරනවා. We do not become overweight. Overweight කියන්නේ අධිබර. We do not become අපි පත් වෙන්නේ නැහැ අධිබර වලටපත් වෙන්නේ නැහැ. Thus මෙලෙස exercising is very useful in maintaining a healthy weight. ව්‍යායාම කිරීම ශරීර සෞඛ්‍යයෙන් සම්පන්නව ඉන්න නැත්නම් මේ body weight එක තියා ගන්නවා. හරි? ශරීරයේ නියමිත බර තියාගන්න තමක් වැඩගත් වෙනවා. It also helps to improve heart and lung. ඒ උදව් කරනවලු improve කියන්නේ වැඩි දියුණු කරන්න උසස් කරන්නට heart and lung health හදවත සහ පෙනහළු lung පෙනහළු නිරෝගීමත් කරන්නට. Besides ඒ හරුණු විට increasing our energy levels ඒත් එකම වැඩි කරනවලු අපේ ශක්ති මට්ටම energy level. Another advantage අනිත් වාසිය තමයි another කියන්නේ වෙනත් advantage වාසිය තමයි that regular physical exercises also contribute මේ ක්‍රමවත් අපි කරන ශාරීරික ව්‍යායාම ඒවා අපිට contribute දායක වෙනවා. contribute කියන්නේ දායක වෙනවා to preventing illnesses. prevent කියන්නේ වළකින්න. preventing කියන්නේ වැළකීමට මොනවද? illnesses ලෙඩ රෝග.
exercising brings down unhealthy cholesterol levels. ව්‍යායාම කරන එක පහත දානවලු. brings down කියන්නේ පහළ දානවලු. unhealthy cholesterol. සෞඛ්‍ය සම්පන්න නොවන cholesterol. රුධිරයේ ඇති මේද මට්ටම cholesterol කියන්නේ. The cholesterol, the fat level of in blood. ඒකේ රුධිරයේ තියෙන අර මේද මට්ටම අඩු කරන්න උදව් වෙනවා. levels and minimizes අවම කරනවා. minimizes අවම කරනවලු. the risk of heart diseases. අර හදවත් රෝග සම්බන්ධ තියෙන ඒ අවදානම අවම කරනවලු. අඩු කරනවලු. apart from that, apart කියන්නේ හැරුණු කොට. ඒ හැරුණු විට. apart from that කියන තේරුම මොකද්ද? ඒ හැරුණු විට. apart from that, when you are physically active, ඔබ ශාරීරිකව ක්‍රියාශීලී නම්, you sleep better at night. හොඳට රැට නිින්ද යනවා. A good night sleep relaxes and rejuvenates your body. හොඳ නිින්දක්, a good night sleep මොකද relaxes විවේක ගන්නවා and rejuvenates කියන්නේ මේ තරුණ බවට පත් කරනවා. හරි මියගේ සෛල වෙනකොට නැවත සෛල ඇති වෙලා නේද? ඔබ අලුත් කරනවා. rejuvenates කියන්නේ නව නැත්නම් තරුණ බවට පත් කරනවා. your body ඔබේ ශරීරය නැවත අර තරුණ බවට පත් කරනවා. තිරිහන් වෙනවා කියලා කියන තේරුමක් ඔගේ තියෙනවා. as a result මේකේ ප්‍රතිඵලයක් විදිහට you feel refreshed. ඔබට නිකන් හරි ප්‍රබෝධයක් දැනෙනවා. ඔබ අලුත් වෙලා බව දැනෙනවා. refreshed and stress free. stress free කියන්නේ මොකක්ද? ආතතිය නැති තත්ත්වයටපත් වෙනවා. stress කියන්නේ ආතතියනේ. පීඩනේ stress කියන්නේ ආතතිය. free කියන්නේ නිදහස්. ඒ ආතතියෙන් තොර පුද්ගලෙක් බවටපත් වෙනවලු. in modern society වර්තමාන සමාජයේ නවීන සමාජය තුල addiction to television. මේ addiction කියන්නේ ඇබ්බැහි වීම. what is addiction? ඇබ්බැහි වීම. ඒකේ verb එක තමයි addict. ඇබ්බැහි වෙනවා. addiction to television, රූපවාහිනියට ඇබ්බැහි වීම, smartphone වලට ඇබ්බැහි වීම, and computers පරිගණක වලට ඇබ්බැහි වීම, tense කියන්නේ නැඹුරු කරනවා, to keep people away from physical activities. මෙන්න මේ අර අපි කියන්නේ digital world එකට ගියාට පස්සේ මේ computer එක, smartphone එක, TV එක මේවත් එක්ක ජීවත් වෙන පටන් ගන්නත් පස්සේ මොකද වෙන්නේ මිනිස්සු? ඒ වගේ අර physical activities ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඈත් කරලා තියෙනවා. මොකද time නේ අරවත් තමයි බලන්නේ නේද? උඩට යනවා පහළට යනවා, උඩට යනවා පහළට යනවා. Right. Next. This is very harmful to our health. මේක harmful කියන්නේ හානිකරයි. මේ ඊටමත් හානිකරයි. This is very harmful to our health. අපේ සෞඛ්‍යයට හානිකරයි. Contrary කියන්නේ ප්‍රතිවිරුද්ධව to what some way believe. මොන ආකාරයෙන් අපි විශ්වාස කරන්නේ exercising does not have to be tedious. කොහොමද අපි විශ්වාස කරන්නේ exercise does not have to be tedious or monotonous. කොහොමද අපි කියන්නේ මේ ව්‍යායාම කරන එක නීරසයි? tedious කියන්නේ නීරසයි. කිසිම ගතියක් නැහැ කියන එක. tedious කියන්නේ. monotonous කියන්නේ ඒකාකාරයි. monotonous. ඒ වචනේ හරියට කියන්නේ monotonous ඒකාකාරයි. tedious. නීරසයි ඒකාකාරයි. කොහොමද මේ කියන්නේ අපි? It does not have to be merely stretching. It does not have ඒකේ තියෙන්නේ මේ merely කියන්නේ හුදෙක් පමණක් කියන එක. merely කියන්නේ stretching මේ ඇදීම stretch කරනවා අපි අදිනවා මෙහෙට කරනවා මෙහෙමද නේද stretching කරනවා stretching running දිවීම lifting weights ඒවා විතරක් නෙවෙයි it can be an enjoyable activity අපිට ඒක විනෝදාත්මක ක්‍රියාවක් විතර කරන්න පුළුවන් such as hiking යන්නේ කඳුනගින් අන්න ඒක enjoyable activity එකක් අර හැමදේම වෙනවා ඒ හරහා swimming කරන්න stretching හොඳට වෙනවා
cycling කරන්න හොඳට stretching වෙනවා, exercises වෙනවා. dance කරන්න, song එකකට dance එකක් දාන්න. ආම්මේ දොර වහන්න බැරි කමක් නැහැ. එදෙට පොඩ්ඩක් කියලා ඉන්නවා කියලා. නැත්නම් ගෙදරින් හොය. ගෙදරින් ගිහලා පොලිසියට ගියා. You can turn it to a social event. You can turn ඔබට හැරෙන්නට පුළුවන්, ඔබට හරවා ගන්න පුළුවන්. It එක into a social event. සමාජ ක්‍රියාවක් විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ පාරක් දොරක් පායන්න නේද? ඉඳක් යන්න නේද? පබ්ලික් වෙල් එක ක්ලීන් කරන්න. දෙංගේ සාවය කාණු ටික කොට දාලා නේද ක්ලීන් කරන්න. ඒ වගේ සෝෂල් ඇක්ටිවිටි එකක් විතර කරන්න පුළුවන්. එතකොටත් ඔයාලට එනවා මේ එක්සර්සයිස් එක which you can enjoy with your friends යාළුවෝ එක්ක එකතු වෙලා මේ දේවල් කරන්න පුළුවන්. This way it will boost not only your physical well-being but your mental well-being too. එහෙම කරනවා නම් this way මේ විදිහට it will boost ඉහළ දානවා boost කරනවා උසස් කරනවා. Not only your physical well-being ඔබේ ශාරීරික යහපත well-being කියන්නේ යහපත විතරක් නෙවෙයි but also your mental well-being මානසික යහපතක් ඉහළ දානවා කියලා කියනවා. Right. ඊට පස්සේ ඔබට තියෙනවා activity එකක් කරන්න. ඒක මම කියනවාට homework කියලා. Read the text and complete the diagram. Physical exercises help to කියලා ශාරීරික ක්‍රියාකාරකම් උදව් වෙනවා කියලා මොනවටද කියලා පහක් ලියන්න තියෙනවා. මේකේ මම දැන් කියපු ඒවා ඔයලා ලියන්න. Now, question number 2, find synonyms for these words from the text. සමාන වචන හොයලා යන්න dull එකට, restore එකට, reduce වලට. ඊට පස්සේ opposite word විරුද්ධ පද ලියන්න unless එකට, healthy එකට, disadvantage එකට. යෝගා මුද්ද. අපි activity 9 යනවා දැන්. අර homework එක ලියා ගන්න. Activity 8 homework. ඉත තියාගන්න. පිටුවක් ඇති. දැන් activity 9 කරන්න. Activity 9 කරන්න. හරි? මේක කතා කරලා අපි යන කියුට් එකට යන්න. Step 1, read the given short description. කියවන්න පහත කෙටි විස්තරයක්. දැන් first අර ellipse එක මේ shape එකට තියෙන අනේක මම කියවන්න. We touch many surfaces. අපි කොහොම අත ගන්නවා බොහෝ මතු පිට. Surfaces කියන්නේ මේ මතු පිටවල්. Table එකක මතු පිට, පුටුවක, තව ඔය වැටක නේද පේන්ස් එක අපි තියෙන හැම එකම අතපත ගන්නවා. ඒක we touch many surfaces with our hands අපි අත්තුලින් අත ගන්නවා. Therefore it is important to wash our hands. ඒස අපි අනිවාර්යයෙන්ම හොඳට අත් හොද ගන්න ඕනේ. මේ දවස්වල අනිවාර්යයෙන් wash our hands before and after eating. කැමරට කන්න පෙරයි කැමරට පස්සේ අත හොඳට අත් හොද ගන්න. And after using the toilet භාවිතා කරන පස්සේ අනිවාර්යයෙන්ම අත හොඳට හොද ගන්න ඕනේ. ඊළඟට immunization කියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය. Immunization minimizes the risk of getting dangerous diseases. Minimizes කියන්නේ අවම කරනවා, අඩු කරනවා කියන එක. The risk of කියන අවදානම. Getting dangerous diseases ඒ කියන්නේ භයානක ලෙඩ රෝග ඇති කරගැනීමේ අවදානම අපි අඩු කර ගන්නවා. අපි ප්‍රතිශක්තිකරණය හොඳයි නේද? Like polio කියන රෝගය, diphtheria ගලපටලය කියන තේරුම තියෙන්නේ diphtheria කියන්නේ. And tuberculosis කියන්නේ ක්ෂය රෝගය. Tuberculosis කියන්නේ ක්ෂය රෝගය. diphtheria ගලපටලය, tuberculosis කියන්නේ ක්ෂය රෝගය. මෙන්න මේ රෝග වලින් ඔබ වළක්වනවලු. Getting yourself vaccinated. මොකද කරන්න ඕනේ? ඔයා මේවට vaccinate කර ගන්න ඕනේ. එන්නත් කර ගන්න ඕනේ. At the right time ඔබේ අර උපද්දාසෙට තියෙන වෙන පොතක්. ඒක අම්මගෙන් අහලා බලන්න තාම ඇති. ඒකේ මාස 6න් මට හරියට මතක නැහැ මාස 6න් අවුරුද්දෙන් අවුරුදු 3න් ඒ වගේ 5න් එහෙම vaccinate කරන්න ඕනවාලා. මේ තියෙන්නේ නේද? left hand side එකේ මාක්ස් එක තියෙන්නේ. ඒක ඒවට දෙන බෙහෙත් අපේ dose ඒ කාල සීමාවන් තුල අනිවාර්යෙන් ගන්න ඕනේ. Getting yourself vaccinated at the right time is must to prevent diseases. Such diseases. Such කියන්නේ එවැනි.
such කියන එවැනි diseases කියන රෝග. දැන් කලින් සඳහන් කරපු අපි polio, diphtheria, tuberculosis කියන රෝග ඔව් බේබි කාඩ් එක තමයි බබා කාඩ් කියලා. හරි. මෙන්න මේ රෝග වලින් වැළකෙන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා 102 මෙතෙන්ට. Page number 102. Diseases can spread through. Diseases කියන්නේ රෝග can spread through. පතුරවනවට කියනවා අපි spread කියලා. රෝග පතුරවන්න පුළුවන් through personal items. පුද්ගලයන්ගේ එක items වලින් like towels. දැන් towel එක භාවිත කරපුවා ඔයාගේ dandruff history වගේ තියෙනවා නම් history කියලා කියන්නේ නේද? අනිත් එක්කෙනාට ඔන්න ඒක හොරේ. හරි ඒ වගේ. Personal like towels, combs පනා භාවිත කිරීමේදීත් ඔය වැඩේ වෙනවා. Dining plates කෑම කන plates උනත් හැම එකෙම Tamanට කියලා වෙන් කරලා කන්න කියන්නේ ඒකයි. And drinking glasses වතුර බොන වීදුරු පොද germs transfer වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හොඳට wash කරලා ඒ කියන්නේ we have to kill the germs and drink. හොඳට wash කරන්න කියන්නේ ඒකයි. බොන්න ඕන. Therefore it is they should not be shared with anybody. ඒ වගේ දේවල් towel එක, comb එක, glass එක, plate එක ඔයා කරබොන. ඒවා share කරන්න එපා කියලා කියන්නේ. දැන් trip එකක් යනකොට ඔයකින් හැමෝටම ගේන්න කියනවනේ. හරි එක එක්කෙනාගේ මොන්න බලන්න යන්න නැතුව. ඒ කියන්නේ ඒක තියෙනවා ඒක hygiene අතර. hygiene අපි follow කරන්න ඕනේ. හොඳයි ඊළඟට අපි බලනවා vitamins නැත්නම් vitamins කියන වචනේ. Vitamins give us immunity. අපිට ප්‍රතිශක්තිය ලබා දෙනවා. Against diseases රෝග වලට විරුද්ධව. Taking a balanced meal ඒ කියන්නේ ලබා ගැනීම සමබර ආහාර වේලක්. Balanced diet meal එකක් කියලා කියන්නේ සමබර ආහාර වේලක්. With plenty of fruit. Plenty කියන්නේ බහුල. ගොඩක් පළතුරු ගන්න ඕන. And vegetables එළවලු ගන්න ඕන. ඒවා උදව් වෙනවලු අපිට fight diseases. රෝග සමග සටන් කරන්න. ඊළඟ inactive lifestyle කියන එකට අපි යනවා. inactive කියන්නේ අක්‍රිය. කිසිම ක්‍රියාවක් මොනවත් කරන්නේ ඔය එකකම ඉන්නවා. ඒ වගේ තරද ඉන්නවනේ. එතකොට හරහාට උස යනවා. Inactive lifestyle in unhealthy ක්‍රියාකාරී නැති ජීවන රටාව lifestyle කියන ජීවන රටාව is unhealthy. unhealthy කියන්නේ සෞඛ්‍ය සම්පන්න නැහැ. Doing exercises regularly කරමින් ව්‍යායාම ක්‍රමවත් help us our bodies to be strong and healthy. අර inactive lifestyle එකක් වුණොත් අපි මොකද වෙන්නේ? අපි unhealthy බවටපත් වෙනවා. හරි? සෞඛ්‍ය සම්පන්න නැති වෙනවා. හැබැයි ව්‍යායාම කරලා රෙගියුලර්ලි ක්‍රමවත් ඉන්නවා නම් අපේ ශරීර සෞඛ්‍ය දෙක යනවා. යහපත් වෙලා අපි ශක්තිමත්ව ඉන්නවලු. ඊළඟ අවසාන එක මම කියන්නේ දැන් we need enough sleep to restore our bodies. අපිට ප්‍රමාණවත් නිින්දක් අවශ්‍යයිලු restore කරන්න නැවත සකසා ගන්නට අපේ ශරීරය. පැය වුණ ඒ ශක්තියනේ ශෛල විනාශ වුණ ඒවා නැවත ප්‍රාණවත් කරගන්න වර්ධනය කරගන්න හොඳ ප්‍රමාණවත් නිින්දක් අවශ්‍යයි. Sleep also helps our bodies to grow and strengthen our memory. නිින්ද අවශ්‍යයි අපිට වැඩෙන්න අපේ මතකය ශක්තිමත් කරන්න. ඉතින් ඔන්නෝම සෞඛ්‍යම පාඩමක් තමයි අද තියෙන්නේ. සයන්ස් වගේ නේද? හරි. Step 2 තියෙනවා. Now rewrite the following jumble sentences correct. Then මේ කලවම් කරලා තියෙන වාක්‍ය ඔයා නිවැරදි කරලා ලියන්න ඕන නිවැරදිව. හරි. දාගන්න homework එකක් කියලා එකක්. ගෙදර ඉන්න ගමන් මේ විදිහට කල්පනා කරලා මේ කලවම් කරලා තියෙන නැත්නම් mix කරලා තියෙන words එක නිවැරදි විදිහට පෙළ ගස්සලා නිවැරදි වාක්‍යයක් වට හදන්න. homework කියලා දාගන්න.
හරි. ඊළඟට අපිට තියෙනවා මේ affixes සම්බන්ධව කොටසක් කතා කරන්න. ඊට පස්සේ අපි අවසාන යුනිට් එකට එනවා be happy, be right, be you කියලා. ඒකේ අපිට වැදගත් වෙනවා direct indirect direct කතාව. ඒක මම මට ග්‍රැමර් රූල් එකක් දෙන්න ඒක කරන්න. හරි. අපි එක්ස්ට්‍රා ඩේ එකකුත් දානවා මේ මැදදී 6 වෙනිදාට කලින්. හරි. ඒ අතරතුරේ ඔය affixes ගැන කතා කරලා අපි be happy, be right කියන ලෙසෙන් කතා කරමු. අපිට ඒකට පාඩම් ටික අවසන්. හරි එහෙනම් ඔය ටික අපි ඔය homework එක කරගෙන ඉමු ගෙදෙද්දි. ආව. homework එකයි තියෙන්නේ. දෙක. හරි ටියුට් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. right. අපි මේ ටියුට් එක ගමු. අපි මේකේ ප්‍රශ්න කීපයක් කරාද? කියන්නේ අපි third term test එකට අදාළ වගේ අපි ප්‍රශ්න ටිකක් මේ සාකච්ඡා කරන්නේ. Provincial Department of Education North Province diagnostic test 2021. Grade 9. කියන්න බලන්න. Did we do 1 and 2? අපි එකද කරාද? හොඳ නැද්ද? මේ ටියුට් එක නැද්ද? කියනවා සර්. ආසදීප් කියන්නකෝ එක දෙක කරාද? ඈ හරි. අපි දැන් අර මේ ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ. පළවෙනි එකට දෙවෙනි ප්‍රශ්නේ ටෙස්ට් 2 එකේ අපි ඉන්නේ. ඒකේ අංක 1ට flowers එක bunch බොහෝ වෙලාවට දෙන්න ඕන bunch කියන එක. a bunch of flowers. number 2 එකට army of soldiers. හරි. number 3 එකට pack of wolves වගේ ගැලපෙන්න ඕන. pack of wolves. රංචුවක් කියලා දෙයක් තියෙනවා ඒ pack කියන එකේ. number 4 fish. මාළුවන්ට අපි භාවිත කරනවා school of a fish කියලා. a school of fish. මාළු රෑනක්. school කියන වර්ඩ් එක කියන්නේ fish එක. හරිද? number 5 කියන බලන්න මොකක්ද දාන්නේ? players ලා. team, a team of players කියලා කියනවානේ. a team of players. number 6 sailors කියන්නේ නාවිකයෝ. ඔය නාවිකයන් එක්ක කියන වචනේ තමයි මොකක්ද? crew, crew කියන එක කියන්නේ crew of soldiers. crew of soldiers. crew. birds කුරුල්ලන්ට මොකක්ද යන්නේ? flock. a flock of the soldiers. Sorry, a flock of birds. කුරුල් රංචුවක්. flock යනවා ඒකට. flock. මීමැස්සන්ට තියෙන වචනයක් තියෙනවා මොකක්ද? swarm, Swarm. Yes. Swarm of. A swarm of bees. මීමැසි කැල රංචුව කැල. number 9 singers. The singers. මොකක්ද එන්නේ? singers ගායකයින්. choir. A choir of singers. A choir of singers. ගායක කණ්ඩායම. number 10
herd of elephants. Stay the galape no. Herd of elephants. Ali ranchwa. Herd. Ali. හරි එතකොට පළවෙනි එකට bunch එනවා දෙවෙනි එකට army එනවා තුන්වෙනි එකට pack එනවා pack question number 3 අර මම කිව්වේ සෝඩුවයි කතාව මම අර කියලා ගිහිල්ලා පොඩ්ඩක් වෙනස් විදිහට පොතේ තිබිලා මම අපව කිව්වේ මමත් එහෙමයි අපිත් එහෙමයි ඔයත් එහෙමයි ඕනුත් එහෙමයි කියලා තේරුම තමයි සෝඩුවයි වලින් එන්නේ ඉතින් මෙතන ඒක ඒ විදිහට තියෙනවා හරි ප්‍රශ්නේදී match the most suitable answer for the questions and write the letter in the bracket. පඩක් ගැලපෙන එක හොයන්න ලියන්න. They like noodles. ඒගොල්ලෝ noodles වලට කැමති. මේක වාක්‍ය රටාව අනුවයි අපි LP verb දිහා බලලා මේක තෝරගන්න ඕන. They like noodles. ඒගොල්ලෝ noodles වලට කැමති. So do I. මමත් එහෙමයි. මොකද like කියන verb එක තුල තියෙන do කියන helping verb එකනේ. ඒ නිසා so do I. මමත් එහෙමයි කියලා කියන්නේ. ඒක තමයි හරියන්නේ. ඒක කරලා තියෙන්නේ. we watch කියන්නේ දැන් past tense එකක් තියෙනවා. එතකොට අපි අර so do කතාවේ past tense එකක් තමයි හොයා ගන්න ඕනේ. We watched a film last night. අපි ෆිල්ම් එකක් බැලුවා ඊයේ last night කියන්නේ ඊයේ අපිත් බැලුවා කියලා කොහොමද සාමාන්‍යයෙන් කියන්නේ? නැත්තම් එයාත් බැලුවා. So did she? So did she. tense එකට අනුව so එකත් එක්ක ගැලපෙන help verb එක තෝරගන්න. So did she ගැලපෙන්නේ. We were late. අපි පරක්කු වුණා. මොකක්ද ගැලපෙන්නේ? So were they? So were they. ඔවුනුත් පරක්කු වුණා. අර help verb එකත් එක්ක තමයි ගලපන්නේ ඔය. ඔවුනුත් එහෙමයි. ඔවුනුත් පරක්කු වුණා කියලායි කියවෙන්නේ ඕන. Number 4. She will win an award. ඇය ත්‍යාගයක් ප්‍රදානයක් දිනාවි. දිනාවි අනාගත කාල will in එකක් හොයාගන්න දැන්. So will they? So will they. ඒගොල්ලොත් දිනයි. So will they කියන එකේ තේරුම ඒගොල්ලොත් එහෙම කරයි. ඒගොල්ලොත් දිනයි. Number 5. I can play the piano. මට පියානෝ එක ප්ලේ කරන්න පුළුවන්. මටත් පුළුවන්. So can I. So can I. So can I. I would like a cup of tea. මම tea cup එකක් බොන්න කැමතියි. So would I. So would I. මමත් එහෙමයි. So would I. ඉතින් ඔන්න ඔය විදිහට ඇත්තටම අර හරියටම කියලා දෙන්නේ මේ so do කතාව. අර කාලයේ අනුව help verb එකත් එක තමයි so do I, so we were. එහෙම කියන්නේ. අර ඉස්කෝලේ පොතේ පොඩ්ඩක් එදා තිබුණේ ඔය කියලා දෙන්න ඇවිල්ලා මේ ස්ටෝරි එකේ තිබුණ කොටස් එකතු කරලා තමයි ඒක කියලා දෙන්නේ. තිබුණ පොඩ්ඩක් එතන අවුලක් තිබුණා. මෙන්න මෙහෙමයි ඔය ප්‍රශ්නට ආවෙන්නේ. මේක තමයි හරිය. එහෙමයි අහන්නේ එක්සෑම් වල. ඒක ලකුණු දා ගන්න පුළුවන් වරන්. 1ට 5යි 2ට 5යි දැන් තුන්වෙනි එකට ලකුණු 5ක් හම්බෙනවා. ෆස්ට් එකනේ. ටෙස්ට් 4 බලන්න. Study the picture given below. මේ picture එක බලන්න අධ්‍යයනය කරන්න. Fill in the blanks in the paragraph using the words given in the box. හරි. step 1. beach එකක් වගේ පේනවා. හරි. ඒකේ තියෙන දේවල් එක අපි බලමු. This is a picture of a beach. මේක පින්තූරයක මේ පින්තූරය beach එකක. අපි අර picture explanation වෙනම කරානේ. ටියුට් එක කරානේ. There is a and boy in the picture. And boy කියපුවාම මෙහෙනම් තව කෙල්ලක් නෙන්නේ. මොකද ඉතින් දාන්න ඕනේ? There is a girl and a boy in this picture. In the picture. එහෙනම් පළවෙනි එකට girl. They are making a කියලා ස්පේස් තියලා castle කියනවා. castle කියන්නේ මාලිගානේ. beach එකේ හදන මාලිගාවට අපි කියනවා මොන මාලිගා කියලාද? වැලි මාලිගා කියලා. ඉංග්‍රීසි වලින් වැලි මාලිගා වලට කියන්නේ මොකක් කියලාද? sand castle. sand castle. දෙන්න sand castle එකක් හදා ඉන්නේ. The boy has a පිරිමි ළමයාට තියෙනවා in his hand ඔහුගේ අතේ. මොකක්ද ඔහුගේ අතේ තියෙන කියලා දැන් හොයාගන්න.
shovel එකක් shovel තුනට shovel in his hand. There is a near the boy. පිරිමි ළමයා ළඟ මොකද්ද තියෙන්නේ? What is it? Bucket. 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 There is a bucket near the boy. The girl is wearing a ගැහැණු ළමයා පැළඳගෙන ඉන්නවා ඇඳගෙන ඉන්නවා hat, wearing a hat. Hat ගැලපෙනවනේ. හරි hat. Hat නේ තියෙන්නේ අතන. There is a plate එකක මොනවද තියෙන්නේ? On a mat. පැත්තේ මොනවද තියෙන්නේ මේ? sandwiches, Sandwiches. There is a and two boards ship and two boats, ship and boards. හරි. අතට ship වෙනවා. There is a ship and two boards. අන්න boards එනවා. In the sea. Some flying in the sky. අහස පියාඹමින් ඉන්නේ මොකුන් එන්න ඕනද? bird, Birds. Is coming towards the beach. ඉතුරු වෙලා තියෙන ඉතින් sailor නේ. beach එක දිහාට මේ sailor කෙනෙක් කියන්නේ නාවිකයෙක් කෙනෙක් ඉන්නවා. sailor. ලකුණු 5යි. අපි යන number 5 වලට. test 5. Match the following health tips. ගලපන්න පහත සෞඛ්‍ය උපදෙස්. With the correct reasons and write the correct letter in the box. The first one is done for you. Health tips මේ පැත්තේ තියෙනවා අනිත් පැත්තේ reasons හේතු තියෙනවා. Reasons කියන්නේ හේතු. Trim our nails once a week. Trim කියන්නේ cut කරන්න. සතියකට සැරයක්වත් නියම දුක කපන්න. ඒකට ගැලපෙනවා because they may carry germs in them. ඒවා තුල germs විස බිඳලා දෙන්න පුළුවන් කියලා F එක හරි කියලා දාලා තියෙනවා. අපිට ඉතින් කරන්න තියෙන්නේ. Brush our teeth twice a day. අපේ දත් මදින්න දවසට දෙවරක්. Because we need healthy teeth, අංක 2 ඉස්සරහට C දැම්ම නම් හරි. 3. Eat fresh fruits and vegetables. කන්න නැවුම් පළතුරු සායලව. Because we need all the vitamins, නැත්නම් vitamins. A. අංක 3ට A. හරි. Use clean water. පිරිසිදු වතුර භාවිතා කරන්න because typhoid and diarrhea spread through unclean water, because typhoid and diarrhea spread through unclean water. අපිරිසිදු වතුර වලින් උණසානි පාත් වෙන typhoid and diarrhea කියන්නේ කොලරා වගේ ආයි වගේ රෝග හැදෙන්න පුළුවන් වතුරේ. 5 ඒකට B එන්නේ එතකොට 4ට B. Keep the environment clean. පරිසරය පිරිසිදු තියාගන්න because because dirt and lack of hygiene make us sick. ඒකද ගල්පෙන්නේ. උණු සහ lack of hygiene කියන්නේ මේ lack කියන්නේ අඩුකම හිගකම lack of hygiene කියන්නේ මේ අර ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්නභාවයේ අඩුවීම අපිව ලෙඩ කරනවා. Keep the environment clean. ඒක ගැලපෙනව නේද? D අකුර එකට. Do not take too much sugar. ඕනට වඩා සීනි කන්න එපා because we will put on weight and grow fat, because we will put on weight and grow fat. අපිට ගොඩක් බර වැඩි වෙලා නේද මාත් වෙන්න පුළුවන්. හරි ටික. හරි. මැච් කරගත්තා. එහෙනම් එකට F ඇවිල්ලා දෙකට C, 3ට A, 4ට B, 5ට D, 6ට E.
5 marks. Now test number 6 වලට අපි එනවා දැන් ඊළඟට relative pronouns වගේ නේද? Fill in the blanks of the paragraph with the correct relative pronouns given in the box. මම මේ ගැන උගන්වලා තියෙන්නේ. ඒකයි අපි අර ඉස්කෝලේ පොතේ තියෙන ග්‍රැමර් කොටස් කරගන්න ඕන. පිළිවෙලක් නැති වුණාට අර පේපර් වලට එනවා. I have a friend. Baby is bird watching. Sorry, baby hobby day. මොකක්ද කියන්නේ? I have a friend. Hobby is bird watching. මට යාළුවෙක් ඉන්නවා විනෝදාංශය කුරුල්ලෝ නැරඹීම වන. ඔයා දාන්න. Whose ගැලපෙන්නේ? I have a friend whose hobby is bird watching. Whose දැම්ම නම් අන්න හරි. හොඳයි. He has a big garden. ඔහුට ලොකු අත්තක් තියෙනවා. වත්තක්. A rare variety of birds seen. කොහොම දුර්ලභ විවිධත්වයක් ඇති සතුන් කුරුල්ලෝ ඉන්නා. එතකොට garden එකක් කියන එක තමයි උතන. Where? ඔව් බොහෝ විට ව්‍යා ගැලපෙන අපි ඉස්සරහට උටන් ගිහලා බලමු. Most of these birds උඟාක් මේ කුරුල්ලෝ ගැන සත්තු ගැන කියනකොට දාන රිලේටිව් එක මොකක්ද මම කියන්නේ? සතෙක් හෝ දෙයක් පිළිබඳ කතා කරන රිලේටිව් එක ලියා ගන්න කියලා මම කිව්වා ඉතින්. අපි ලිව්වා. which හෝ that දාන්න කියලා කිව්වේ. එහෙනම් එතෙන්ට which එනවා දෙකට මෙයා එනවනේ. ස්ථානයක් ගැන කියනකොට මෙයා කිව්වනේ. සම්බන්ධයක් කියනකොට whose කිව්වා. පුද්ගලයෙක් ගැන කියනකොට who කිව්වා. පුද්ගල කර්මයක් නම් whom කියලා ලිව්වා. මතකනේ? තුනට which එක එනවා. which are very colorful and migrants. migrant කියන්නේ සංක්‍රමණික. He observes ඔහු නිරීක්ෂණය කරනවා. observes කියන්නේ නිරීක්ෂණය කරනවා. them over and take photos කියන photos ගන්නවා. He spots such a rare bird. He takes a photograph. ඔහු දැක්ක කොයි වෙලාවෙද ඔහු දකින්නේ ආන්ගේ හැම වෙලාවකම ඔහු ෆොටෝ ගන්නවා. එතන හතරට මොකක්ද දෙන්නේ? හතරට whenever. His uncle, who is a photographer, guides him a lot. අන්න පුංචිල ගැන විස්තර කරන who දැන්. ඔන්න දැන් තේරුණාද අපි රිලේටිව් කතා කරපු එකේ වැදගත්කම? ඔන්න ඔය නිසා ප්‍රශ්න වලට රිලේටිව් එන්නේ. හරිනේ? right. හොඳයි. එහෙනම් right 252 test 7 තියෙනවා. ඔන්න කියන්නේ write a sentence similar to those listed by using the words in the word box. මේ වාක්‍යයට සමාන වාක්‍යයක් ලියන්නලු listed by using the words. මේ ලයිස්තුගත කරලා තියෙන වචන භාවිතා කරමින් box එකේ. එක they needed cash to pay for their groceries. ඒකට සමාන වචනයක් දාලා තියෙනවා they needed money cash to pay for their groceries. හරිනේ. Second one. We had to stay in our class unit. It was over until it is over. අපිට සිද්ධ වුණා පන්තිය රැඳිලා ඉන්න ඒ අවසන් වෙන තුරු. එතකොට අපි stay කියන ක්‍රියාවට තමයි ගන්න වෙන්නේ. කවුද ගන්න අපිට? Wait. We had to wait අන්න. ඒක දාලා ඊටු ටික ලියන්න තියෙන්නේ. We had to wait in our class until it was over. Wait again. Anything. Number 3. The glossy decorations look pretty on the tree. Glossy. Listen එකට සමාන වචනය. Shiny. එහෙනම් the shiny glossy එකට shiny දාලා ඉවණ හරි. Shiny. Number 4. The smell of the garbage was horrible. කුණු වල තිබුණු මේ smell එක ගඳ බොහොම horrible පිළිකුල් සහගතයි. What is horrible කියන්නේ? අප්‍රසන්නයි. පිළිකුල් සහගතයි. Smell කියන එකට සමාන වචනයක්.
Stink. Stink ගන්න පුළුවන් නේද? Stink. ගඳ ගන්නවා stink. The stink of the garbage was horrible. Stink. Number 5. We had to classify. Classify කියන්නේ වර්ග කරනවා. The shapes in mathematics today. අපිට මේ වර්ග කරන්න ඕන classify වෙන වෙන කරන්න ඕන. Shapes හැරතලයන් in the mathematics today අද ගණිතේ මොකද කරපෙන්නේ තියෙන්නේ? Order. 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 यहाँ पे number 60 है ना. The school bus is always packed. School bus එක හැම වෙලාවම pack වෙලා. pack කියන්නේ සෙනඟ පිරීලා හිරිලා. පිරීලා. crowded නේ. crowded. හරි අපි number 7 දක්වා වෙන අදහස කතා කළා. ළමයි සතිය එනකොට 8 9 10 11 12 ඔව් 14 දක්වා විතර කරගෙන ඉන්න. 14 වෙනි ප්‍රශ්නේ දක්වා විතර කරගෙන ඉන්න. එච්චර නෑ 15 දක්වා කරන්න පුළුවන් නේ. ඔව් 15 දක්වාම කරගෙන ඉන්න. මේ පේපර් එක ඉවර කරන්න ෆස්ට් එක. හරි. 15 දක්වා කරගෙන ඉන්න. හොඳයි. එහෙනම් අපි අද දවසේ මෙතනින් ක්ලාස් එක නවත්තනවා. ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ පාඩම් ටිකක් කරා. පේපර් එක සාකච්ඡා කරා. අපි 6 වෙනිදා කලින් තව එක්ස්ට්‍රා ඩේ එකක් දාගමු. එදාට තව ටිකක් මේක කතා කරලා අපි ඊළඟ සෙස්වාදට පන්තියේ grade 9 එකේ අවසන් කොටස් ටික ඉවර කරගමු. Okay, right. Good evening all of you. Good evening, sir. Thank you, sir. Good evening, sir. Sir, thank you, sir. Welcome.